අයිබන් සූදැසනක් වේවා. සූදැසනක් සුබදැසනක් සුබෝ වේවා. සුබෝ වේවා. අදත් පත්තරමෙන්තු ආරම්භ කරන්න සූදානම්. ලියෝ තෝස්තෝයිගේ උපන්දිනය අද. ඒ ගැන කතා කරන්න සූදානම් වෙනවා. තොරතුරු ගැන කතා බහ කරද්දී දිනෝෂ අපිට ගාන කියන්නෙම නැහැනේ. කියන්න පුළුවන් කියනවා. කියනවා උදේ පාන්දර කියන්නේ. නෑ. ඔව්. දැන් බුද්ධිගෝය තෝල්ස්තෝයි ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ සාහිත්‍යකරුවගේ උපන්දිනය අද කියලා කිව්වම ඒක කතාවක් මතක් වුණා. අද පුවත්පත්වල වැඩිපුරම ඇවිස්සෙන පුවත වෙන්නෙත් මේකට සම්බන්ධ නිසා. දැන් 1970 විතර චිලීවල හිටපු ඔය පැබ්ලෝ නෙරූදා කියන කවියට ඉල්ලීමක් කළා මේ නෙරූදාට පුළුවන් නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. පැබ්ලෝ නෙරූදා කිව්වා බෑ මට බෑ කියලා. ඊට පස්සේ සැල්වදෝර් අයියන්දේ ඔහුත් සාහිත්‍යයට සම්බන්ධයි. සෙල්වදෝර් අයියන්දේ. හරිද? ඔහුත් කලාවට සම්බන්ධයි. ඊට පස්සේ අයියන්දේ තමයි චිලියේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ, රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ. සල්වදෝර් අයියන්දේ තමයි ලෝකේ ඡන්දයකින් තේරීපත් වෙච්ච මුල්ම වාමාංශික නායකයා විදිහට සැලකෙන්නේ. මොකද සාහිත්‍යකරුවානේ. සහ මේ අනිත් පැත්තෙන් ගත්තාම වාමාංශික නායකයා. මොකද කැස්ට්‍රෝ වෙන්න පුළුවන් මේ සියලු දෙනා කිසියම් ආක්‍රමණයකින් එහෙම නැත්නම් සිවිල් අර්ගලයකින් තමයි බලයට පත් වෙන්නේ. ඡන්දයකින් බලයට ආපු මුල්ම නායකයා තමයි සල්වදෝර් අයියන්දේ. ඔහු සාහිත්‍යකරුවෙක් වගේම. එතකොට අයියන්දේ ඇවිල්ලා චිලියේ සෑහෙන ලොකු වෙනස්කම් කළා. ඔහොම යන අතරතුරදී 72 විතර ෆිදෙල් කැස්ට්‍රෝ එනවා චිලී රටට සංචාරයකට. එනකොට ගෑනු කට්ටියක් විරෝධතාව දක්වනවා හිස් හැලිවලන් ගෙනල්ලා. වෙන්න උඹලා හදපු ආණ්ඩුව නැත්නම් උඹලා උදව් කරන ආණ්ඩුව මේ අපිට කන්න බොන්න නැහැ කියලා. හරිද? දැන් පස්සේදී හෙළි වුණා මේ උද්ඝෝෂණ පිටිපස්සේ මේ ගෙවල්වල ගෑනු ඇවිල්ලා මේ උද්ඝෝෂණ කරන්නේ. හරිද? අපිට කන්න නැහැ කියලා. පස්සේ හෙළිදරව් වුණා මේ උද්ඝෝෂණ රැල්ල පිටිපස්සේ හිටියේ CIA එක කියලා. ඇයි එහෙම කරන්නේ? අයියන්දේ ඊටාම ජනතා හිතවාදී වැඩපිළිවෙලක් ආණ්ඩුව හරහා ගෙන ගියේ, ආණ්ඩුව මගින් ගෙන ගියේ. බහුජාතික සමාගම් වලට අයිති වෙලා තිබිච්ච තඹ කර්මාන්ත ශාලා රජයට පවරගත්තා. ඊට පස්සේ විශාල වතු සමාගම් භූමිය විකුණලා තිබුණා. ඒවා අපිට ගත්තා. ඒක හරියට ඔය MCC කිවිසුමින් ඉඩම් දුන්න වගේ කතන්දර තිබුණා. ඒ ඔක්කොම ආයෙ පවරගත්තා. එතකොට ගම්වල මිනිස්සු උද්ඝෝෂණ කරන විදියට අවසානයේදී එළියට අවිල්ලා අර හිස් වලම් පෙන්නුවේ CIA කතන්දරයකට පිටිපස්සේ. අද අයියන්දේ දවස නෙවෙයි. ඒ අයියන්දේ ගැන කතා කරාට අද සැප්තැම්බර් 9 වෙනිදා අද රුසියානු සාහිත්‍ය අග්‍රගණ්‍ය නිර්මාණ ශිල්පියා ලියෝ තෝල්ස්තෝයිගේ උපන්දිනය. විශේෂයෙන්ම ලොව ශ්‍රේෂ්ඨතම නවකතාකරුවෙක් විදිහට තමයි ලියෝ තෝල්ස්තෝයි මහත්මයාව හඳුන්වන්නේ. සාහිත්‍යවේදියෙක් මෙන්ම දාර්ශනිකයෙකු ඔහුගේ විශිෂ්ට කෘති අතර යුද්ධය හා සාමය, ඇනා කරනිනා, ප්‍රේමය හා ශෝකය, දුප්පත්කම, ගැහැණු කවුරුද වරද නොබැදෙන, ලදරුවිය හා ළමාවිය, ඉවොන් චිලීගේ මරණය මේ වගේ ග්‍රන්ථ ගණනාවක් තියෙනවා. 1928 සැප්තැම්බර් මාස 8 වන දින රුසියාවේ මොස්කෝ නුවර අසල ග්‍රාමීය ප්‍රදේශයක තමයි උපතලත්නේ. හැබැයි සැප්තැම්බර් 9 වෙනිදා තමයි ඔහුගේ උපන්දිනය කියලා සැලකෙන 8 වෙනිදා රාය තමයි ඉපදලා තියෙන්නේ. ඒ වගේම තමයි රුසියානු පවුලකට දාව ඔහුගේ පියා රුසියානු ජාතිකයෙක්. ඒ වගේම තමයි දෙමාපියන් කුඩා කාලෙදිම තෝල්ස්තෝයි කුඩා කාලෙදිම දෙමාපියන් මිය යනවා. මිය ගියාට පස්සේ ඔහුගේ නැන්ද ගාව තමයි හැදී වැඩෙන්නේ. විශේෂයෙන්ම සාහිත්‍ය මාසය නිසා මේ මාසේ සාහිත්‍ය පිළිබඳව හදාරන සාහිත්‍යයට ඇලුම් කරන අපේ නංගිල මල්ලිලට අපේ සහෝදර සහෝදරයන්ට මේක ගොඩක් වැදගත් වේවි. ඒ වගේම තමයි මූලික අධ්‍යාපනයෙන් පස්සේ වයස අවුරුදු 16 දී ඔහු නීතිය හදාරන්න පටන් ගන්නවා. විශ්වවිද්‍යාලයට යනවා. හැබැයි විශ්වවිද්‍යාලදී පළවෙනි වසරේදීම ඔහු අසමත් වෙනවා. දෙවෙනි වසරේදී වැඩ කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු යුද හමුදාවට බැඳෙනවා. 1852 තමයි හමුදාවට බැඳෙන්නේ. හමුදාවට බැඳිලත් ඔහුගේ ආසාව තියෙන සාහිත්‍යකරණයට හමුදා සේවයේ යෙදී සිටින කාලයේදී තමයි ළමාවිය, ගැටවෙරවිය හා දෙසැම්බරේ සෙබස්ටෝ පෝලය කියන කෘති නිර්මාණය කරන්නේ. වසර 6ක් හමුදාවේ වැඩ කටයුතු කරනවා ලියෝ තෝල්ස්තෝයි. ඊට පස්සේ තමයි ඔහු අයින් වෙන්නේ. 1861 දී සොෆියා අන්ද්‍රේව්කා සමග විවාහ වෙනවා. ඊට පස්සේ යුද්ධය හා සාමය, ඇනා කරන වගේ ශ්‍රේෂ්ඨ නවකතා ඇතුළු අති විශාල ගණනක්
කාරණාවල් නැත්නම් පොත්පත් සාහිත්‍ය කෘති නිර්මාණය කරනවා කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ. ඔහු 1910 නොවැම්බර් මාසයේ 9 වෙනිදා පොඩි නිවසකදී දුම්රිය ස්ථානයක තියෙන පොඩි නිවසකදී මේ ගියා කියලා තමයි සඳහන් කරන්නේ. ආශ්වාස කිරීමට වාතය මෙන්ම ජීවත් වීමට නම් සාහිත්‍ය අවශ්‍යයි, අධ්‍යාපනය අවශ්‍යයි කියලා තමයි ඔහු කතා බහ කරේ. තෝල්ස්තෝයි කියන ශ්‍රේෂ්ඨ ලේඛකයා පිළිබඳව විතරක් නෙවෙයි තෝල්ස්තෝයිගේ බිරිඳ පිළිබඳවත් සාහිත්‍ය ලෝකේ කතා වෙනවා මහා පුරුෂයෙක්ට බිරිඳක්ව. අද කාලේදී මහා පුරුෂයන්ගේ බිරිඳවල් ගැන වෙන වෙන දේවල් කතා කරනවානේ. අපි සූදානම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් හොයාගෙන යන්න. අද දවසේදීත් අපි ඔබට සපත කරලා කියනවා කොයිතරම් ප්‍රමාණයක් එන්නත්කරණය කරලා තියෙනවද? තව එන්නත්කරණය කරන්න ඉන්නවද? ඔබ ඒ සඳහා සූදානම්ද කියන කාරණාව කවද්ද රට විවෘත කරන්න සූදානම තියෙන්නේ. ඒ වගේම තමයි අගමැතිතුමත් විදේශ ඇමතිතුමත් යනවා ඉතාලියට. මේ පිළිබඳව ඊයේ දවසේදී කාදිනල්තුමා කිව්ව කතාවක්. හැබැයි විදේශ අමාත්‍යාංශයෙන් තව කතාවක් ඉදිරිපත් කරා. ඇයි මොවුන් දෙපළ පිටරට යන්නේ නැත්නම් ඉතාලියට යන්නේ කියන එක මේ තොරතුරු ගණනාවක් අද දවසේදී ඔබට ඉදිරිපත් කරන්න තියෙන. අපි යමු ප්‍රධාන පුවත් බලලා. අපි මුලින්ම දිනමින පුවත්පතේ ප්‍රධාන පුවතට යන සූදානම්. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස කෝටිය ඉක්මවයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස කෝටිය ඉක්මවයි කියලා සඳහන් කරනවා. වසංගත රෝග විද්‍යාංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා තමයි මේ ප්‍රකාශය කරන්නේ. දිනමින පුවත්පතට අපි එන්නත්කරණය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා බහ කරා. පහුගිය කාලයේදී එන්නත්කරණය කියන්නේ කිසිම එන්නතක් ලංකාවට ලැබෙන්නේ නැහැ. ලංකාවේ රජය විසින් එන්නත්කරණය පිළිබඳව කිසිම දෙයක් කරන්න සැලසුම් කරලා නැහැ කියලා කියපු වකවානුවක් තිබ්බා. නමුත් මේ වන විට අපිට හැකියාව ලැබිලා තියෙනවා එන්නත්කරණය පිළිබඳව ඉතාමත්ම සුබදායි තත්යකට යන්නට. අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ එන්නත්කරණය අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස කෝටි ඉක්මවයි කියලා. මීට කලින් අවුරුදු 30ට වැඩි අය 100%ටම එන්නත ලබා දීමට හැකියාව තිබෙනවා කියලා පුවත්පත් වාර්තා කරා. අද දවසේදී සමිත ගිනිගේ මහත්මයාගේ ප්‍රකාශය සඳහන් කරනවා එන්නත්කරණය කෝටි ඉක්මවයි කියන එක. විශේෂ වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කිරීම පිළිබඳව කටයුතු සංවිධානය කරලා තියෙනවා. 20යි 30යි අතර කණ්ඩායමට එන්නත්කරණය දැන් ආරම්භ වෙලා තියෙනවා කියන එකත් මේ අතරතුරේදී සාකච්ඡා කරනවා. හරියටම ඉලක්කම් වලින් කිව්වොත් බුද්ධික මිලියන 9.9ක්. ඒ කියන්නේ කෝටියකට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලැබිලා. එන්නත් මාත්‍රා දෙකම ලැබිලා. ලෝකේ බොහෝ රටවල් තියෙනවා බුද්ධික ඊයේත් කිව්වා. තවම එක එන්නත් මාත්‍රාවක්වත් ලබා ගන්න බැරිව. එහෙම නැත්නම් මාත්‍රා කොටසක් ලැබිලා තියෙනවා ඉතිරිට ලැබිලා නැහැ. හැබැයි ලංකාව දෙවන සතියට අකණ්ඩව ලෝකේ වේගවත්ම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන රට හැටියට ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානයට ලක් වෙලා එන්නත් ලබා ගන්න බැරිව තියෙද්දි ජනාධිපතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා එන්නත් ලබා ගත්තා. හොඳම උදාහරණය තමයි ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.4ක් ජපානයෙන් ලබා ගැනීම. ඊළඟට ලලිත් වීරතුංග මහත්මයා ඇතුළු මේ කණ්ඩායම ඉතාමත්ම කැපවීම වැඩ කළා. එන්නත් ටික ආවා. එතකොට හැබැයි ඒත් එක්කම එන්නත් මිලියන ගණනකින් එන්න පටන් ගත්තයන් පස්සේ සෞඛ්‍ය වැඩ වර්ජනයක් හදිසියේ ක්‍රියාත්මක වුණා. ඒ මොහොතේදී අපිට මතකයි යුද හමුදාපතිතුමා විහාර මහාදේවී උද්‍යානයේ පැය 24 පුරා එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. දියට මේ වගේ අර වෝකින් ෆැසිලිටි එක ලබා දෙන්න පටන් ගත්තා. මේ තමයි රැල්ලක ආරම්භය. මේ තමයි ට්‍රෙන්ඩ් එකක ආරම්භය. එහෙම නැත්නම් අපිට එන්නත් ලැබිච්ච ප්‍රමාණය සහ අපේ ධාරිතාවයක ගත්තාම දවසකට 2000 3000 එන්නත්කරණය කළේ. හැබැයි ඉන් පස්සේ එන්නත්කරණය රැල්ලක් බවට පත් වෙන්නේ අර විහාර මහාදේවී උද්‍යානයේ දවල්ට ඇතිස්සේ එන්නත් ලබා දෙනවා. ඒකරන්න නෙවෙයි දැන් එන්න බෙරේට දිනුෂ වාහන දාලා ගෙදරට ගිහිල්ලා එන්නත් ලබා දෙනවා. එන්නත් ලබා දෙනවා. ඊට අමතරව අපි දැක්කා ඔරු වලින් පාරු වලින් සමහර තැන් වලට ගමනාගමනේ අපහසු තැන් වලට එන්නත් කරන දීපු විදිය. මේක තව කතාවක් තියෙනවා දිනුෂෝක කියන්න. කියන්නේ ඔහොම එන්නත්කරණය කරාම යුද හමුදාව ඇතුළු කණ්ඩායම් ටික ඔවුන්ට විරුද්ධව මඩ ප්‍රහාරයක් කරන්නත් සමාජ මාධ්‍ය දාලා ඔස්සේ යම් යම් ක්‍රියාපටිපාටියන් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපි කතා කරනවා ඉස්සරහදී. ඒ අතරේ අද ජාතික පුවත්පත් 3කම ප්‍රධාන සිරස්වල මේ
ආණ්ඩුව මූල් වලට කඩාපනි, හාල් ටොන් 1000ක් කොළඹ පටවයි, සමහර මූල් සංගරුවන සමග හරස් වෙයි. අජන්ත කුමාර අගලකඩ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ එහෙම වාර්තා කරනවා. මේ අතර නිව්රත්න සහල් මූල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරීත්වයේ සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත්, නිලධාරීන්ගේ රාජකාරියට ඔවුන් බාධා කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ඒ වගේම අද අරුණ පුවත්පතත් මේ කාරණාව වාර්තා කරනවා. පොළොන්නරුවේ මෝල් වැටලීම අසාර්ථක වෙයි. ඔවුන් කියන්නේ අසාර්ථක වෙයි කියලා. ලොරිවල තිරිංගත් ගලවන්න හදලා. ගබඩාවල කිලෝ මිලියන 136න් ලැබුණේ කිලෝ මිලියනයයි. ලක්ෂ 10 ලැබුණේ. ඒ කියන්නේ ටොන් 1000යි. ආණ්ඩුවට දෙන්න බෑ ඩඩ්ලි කියයි. නිපුණ දුන්නේ ලොරි 6යි. හාල් ගේන්න ගිය ලොරි 70න් 31ක්ම හිස් අතින් ඇවිත් නිසා තමයි මේ වැටලීම අසාර්ථකයි කියලා අරුණ පුවත්පතට උදේජීව ඒකනායක බණ්ඩාර මුදියන්සේ පොළොන්නරුව ඉඳලා වාර්තා කර සිටින්නේ. රත්න මෝල් රකින්න සංඝ රත්නයේ කියලා දානෙත් ලැබෙන්නේ නැත්තේ සහල් මූලින්ම තමයි අද අරුණ පුවත්පත වාර්තා කරනවා. අරුණ පුවත්පත මේ පිළිබඳ වැඩි විස්තරත් සඳහන් කරනවා. මේ පෙරළල බලන දෙවනි පිටුව. ඒ අනුව නිපුණ සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි 6කට, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි 20කට, නිවරත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි 10කට, සූර්ය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි 3කට ප්‍රමාණවත් සහල් ලැබී තිබෙනවලු. කොහොම වුණත් බීමෝල් හිමියන්ට පොරොන්දු වෙලා තියෙනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා නිවුල්හන්න මහත්මයා මේ සහල් ටික සතස මගෙන් විකුණලා සල්ලි දෙන්නම්. විකුණලා සල්ලි දෙන්නම් කියලා තියෙනවා. සහල් පාලන මිලට වඩා රුපියල් 3-5 අතර අඩු මුදලකට තමයි ලබාගෙන තියෙන්නේ. කියන්නේ මේ අසාදා දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියලා සමහර විමෝල් හිමියෝ කතා කරනවා අපි දැක්කා. මේ හැබැයි මේ කියන්නේ ඕගොල්ලොන්ට මේ සහතික මිලට මේ හාල් ටික දෙන්න. ඒ බෑ කියන එකේ තමයි ගැටලුව තියෙන්නේ. කොහොමුණත් නිව් රත්න සහල් මෝලට එනකොට ලොරි 8ක සහල් පුරවා තිබූ අතර එක් සේවකයෙකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය ව්‍යාර්ථ කළේ. කෙසේ වෙතත් විවිධ බාධා මැද්දේ ලොරි 10කට ප්‍රමාණවත් සහල් ලබා දීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකක වුණා කියලා සඳහන් කරනවා. මේ කියන්නේ පාලන මිලට දෙන්න කියන එක තමයි. හරිද? එතකොට අද මව්බිම් පුවත්පතත් මේ කාරණාව වාර්තා කරනවා. මව්බිම් පුවත්පත කියන විදිහට නම් අද අපිට මව්බිම ඊ පුවත්පතනේ ලැබෙන්නේ. අරුණ පුවත්පත කිව්වට අසාර්ථකයි කියලා. පොළොන්නරුවේ මෝල් 7ක ටොන් 1200ක් රාජසන්තකයි කියලා මව්බිම් පුවත්පත කියනවා. එක් තැනකදී විරෝධතා වැටලීම් දිගටම කියලා මව්බිම් පුවත්පත සඳහන් කරනවා. මව්බිම ඇතුල් පිටුවක මේ පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ කියන්නේ පළවෙනි පිටුවේ විස්තර මේ පෙරළලා කොච්චර අමාරු නැද්ද මේ ප්‍රවෘත්ති හොයාගන්නේ. අපිට ප්‍රවෘත්තිය මුද්‍රණය කරපේක හොයාගන්න අමාරු නා. පොළොන්නරුව මහ පරිමාණ සහල් මෝල් 7ක මෙට්‍රික් ටොන් 1200ක් රාජසන්තක කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පියවරගෙන තිබෙනවා. ඒ අනුව නිපුණ ලත්පඳුර අරලිය හිරු නිවරත්න සහ සූර්ය ඇතුළු සහල් මෝල් සතුව පවතින තොග රජයට පවරාගෙන තිබෙනවා. ප්‍රමාණවත් නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යෑම, හිඟයකින් තොර වෙළඳපොළට සහල් නිකුත් කිරීම යන කාරණා ගැන සහල් මෝල් හිමියන් සමග රාජ්‍යය සාකච්ඡා කළද ඊට එකඟ නොවී කටයුතු කරන සහල් සහ වීතොග රාජසන්ත කිරීමට මෙලෙස පියවර ගත්තා කියලා මව්බිම් පුවත්පත කියනවා. හැබැයි අරුණ නම් කියන්නේ නෑ ඒක සතර සවිකුණලා ඒ සල්ලි ටික දෙනවා කියලා. අර දිනුෂ කතාවක් තියෙන්නේ කාක් පිහට්ටේ කතාව. ඔව්. දැකලා තියෙන්නේ කාක් පිහට්ටක්. හැබැයි ඔක එළියට යනකොට කපුටු 7ක් කියලා. මෙහෙම කතාවක් දෝ කියලා මේක හිතෙනවා. අද දිවයින පුවත්පත වාර්තා කරන උන්ගේ මුල් පුවත විදිහට මුල් පුවත විදිහට පුවත් දෙකක් අරගෙන තියෙනවා. එකක් තමයි පොළොන්නරුවේ මහ මෝල් වටලයි සංගවා තිබූ හාල් ලක්ෂ 12ක් හාල් කිලෝ ලක්ෂ 12ක් එළියට කියලා. ප්‍රධාන පුවත විදිහට උන් ගන්නේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් රකින්න බාල්දු වැඩ කරන්න එපා කියලා. ඊයේ කාදිනල් හිමිපාණන් වහන්සේ කරපු මාධ්‍ය සාකච්ඡාවක් තමයි ආණ්ඩුව හදන්නේ ඇත්ත වහන්නයි. ඒගොල්ලෝ ජාත්‍යන්තරයට යනවා නම් අපිත් යනවා. අපට ඕන පරිගන්න නෙවෙයි යුක්තියයි. එයාලට එක නීතියක් අපට එක නීතියක්. මේ හදන්නේ මෛත්‍රීපාල රකින්න. කාදිනතුමාගෙන් සැර කතාවක් කියලා අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා මුල් පුවත විදිහට. ඒ පුවතත් එක්කම ඒ පුවත යටින් සඳහන් කරනවා මෙහිදී ඊයේ කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරේ අග්‍රාමාත්‍යතුමත් විදේශ අමාත්‍යතුමත් ඉතාලියට යනවා. ඉතාලියට ගිහිල්ලා වතිකානුවටත් යන්න කල්පනා කරලා තියෙනවා. වතිකානුවට ගිහිල්ලා වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හම්බෙලා පාප් වහන්සේට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කියලා පාප් වහන්සේගේ ඔළුව වෙනස් කරන්න යනවා. එහෙම නැත්නම් ඔහුගේ අදහස වෙනස් කරන්නට
කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරේ. ඒ සම්පූර්ණයෙන්ම සාවද්ද ප්‍රකාශයක් කියලා ඊයේ දවසේදී අග්‍රාමාත්‍ය කාර්යාලයත් විදේශ අමාත්‍යාංශයත් ප්‍රකාශ කරා. අගමැති හෝ විදේශ ඇමති පාප් වහන්සේ හමුවන්නේ නැහැ කියලා දෙවෙනි පුවත්පතේම සඳහන් කරනවා. ඔව් අගමැතිතුමත් විදේශ අමාත්‍යතුමත් ඉතාලිය බලා පිටත් වෙනවා තමයි. ඒ යන්නේ වෙනම කාරණාවකට. අපි පෙරේද පළමුද පුවත්පත් වලදී මේ පිළිබඳව සාකච්ඡා කරා. ඔබට තොරතුරු අරගෙන ආවා. කොයි වෙලාවකවත් පාප් වහන්සේ හම්බෙන්න මෙහෙන් ඉල්ලීමක් කරලත් නැහැ. පාප් වහන්සේ ඉල්ලීමක් කළත් නැහැ. ඒක නිසා වතිකානුවට ගියාට පාප් වහන්සේව හම්බෙන්නේ නැහැ කියන එක සඳහන් කරලා තියෙනවා. උපාධිත සේරම මේ වාර්තාව ඉදිරිපත් කරනවා. අගමැති හෝ විදේශ ඇමති පාප් වහන්සේ හමුවන්නේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිසන මහත්වරුන් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේහි සංචාරයක නිරත වන්නේ යුරෝපයේ පැරණිතම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ ආරාධනයක් අනුව බවත් එම සංචාරයේදී කිසිදු අවස්ථාවකදී උතුම් වූ පාප් වහන්සේ බැහැ දැකීම පිණිස වතිකානු වෙත යාම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කොට හෝ එවැනි ආරාධනයක් ලැබී හෝ නැතයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. මෙම උත්සවයට ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා සහ ඉතාලියේ සහ අනිකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වෙනවා කියලත් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරලා තියෙනවා. බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිත බවත් එම උත්සවයෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉතාලියෙන් පිටත් වන ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. මේ ප්‍රකාශයම විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරලා හිටියා. කොයි වෙලාවකවත් පාප් වහන්සේ හම්බෙන්නට යන්න අදහස් කරලා නැහැ. එහෙන් යෝජනාවක් හෝ මෙහෙන් ඉල්ලීමක් හෝ කරලා නැහැ කියන කතාව. එතකොට ඊයේ දවසේදී මේ අර කාක් පිහට්ටේ ප්‍රශ්නේ මොකද්ද? ඉතාලියන බව ඇත්ත. හැබැයි මෙහිදී වෙන්නේ වෙන කතාවක්. කාදිනල් හිම්පාණන් වහන්සේට වැරදි තොරතුරක් කවුරු හෝ ලබා දීලා තියෙනවා කියන එකයි අපේ විශ්වාසය. ඒ පිළිබඳව ඉස්සරහදී තොරතුරු අනාවරණය වේවි. ඒ තමයි දිවයින මුල් පුවත. උන්වහන්සේ පාස්කු ප්‍රහාරය වෙලාවෙවත් කලබල වුණේ නැහැ. දැන් බුද්ධික ගාව වැරදි චිත්‍රයක් තියෙනවා නම් බුද්ධික ඒ වැරදි චිත්‍රය පෙන්නනවා. මයි ගාව නම් හරි චිත්‍රය තියෙන්නේ. මම හරි චිත්‍රය පෙන්නනවා. එතකොට ඔබ බලනවා කාගාවද නිවැරදි චිත්‍රය තියෙන්නේ කියලා. ඒ අතරේ ශ්‍රී ලංකන් ඉකොනොමි can bounce back. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත වතාවක් ශක්තිමත් වෙනවා, නිවැරදි මාවතට එනවා, ඉහළට එනවා කියලා US Ambassador එලයිනා බි ටෙප්ලිට්ස් ස්ට්‍රෙස් අවධාරණය කරනවා. ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය එලයිනා බි ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ නිර්මාණශීලී ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාව පියවර තබමින් සිටිනවා. ඒකේ ප්‍රතිඵල නුදුරේදීම බලා ගන්න පුළුවන් වෙයි කියලා, සුබදායි ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි කියලායි අද ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කර සිටින ශ්‍රී ලංකන් ඉකොනොමි can bounce back. අද පුවත්පත වාර්තා කරන මෝල් 8ක තිබූ සහල් ටොන් 1200ක් රජයට පවරා ගනී කියන එක තමයි සඳහන් කරන්නේ. මෝල් 8ක තිබූ සහල් ටොන් 1200ක් රජයට පවරා ගනී කියලා අද පුවත්පත වාර්තා කරනවා. දිනෝෂගේ කලින් තෝරා දීපු කතාවම තවත් තියෙනෝගේ කතා. තවත් ඕගේ කතා තියෙනවා. අද ජාතික පත්පත්වල ඔය කතාව සෑහෙන්න වාර්තා කරනවා විශාල ඉඩක් අරගෙන. ඒ අතරේ ලුණුගම්වෙහෙර පැත්තේ පෙරේදත් භූචලනයක් සිදු වුණා කියලා වාර්තා වෙනවා. ඉස්සරහට මොකද වෙන්නේ කියලා තද ජාතික පත්පත්වල යම් ඉඟිපල කරලා තියෙනවා. අරුණ පුවත්පතෙන් පටන් ගන්නවද ලංකාදීප? අරුණ පුවත්පතෙන් පටන් ගනිමු. හරියට නිකන් මුදා නුගත් ප්‍රදේශයක වෙච්ච කලබලයක් වගේ ඊයේ පොළොන්නරුව ගිනියම් කළ සහල් මෙහෙයුමේ ඇත්ත කතාව කියලා උදේජීව ඒකනායක වාර්තා කරනවා. නිපුණ ලක්පඳුර අරලිය නිවරත්න සූරිය සහල් කර්මාන්ත ශාලා වටලති සතුසෙන් ලොරි 70ක් කොළමින් පොළොන්නරුවට ලැබුණේ ලොරි 39යි කියන කතාව අර ශීර්ෂ පාඨයේ ප්‍රධාන සිරස්වල තිබිච්ච කාරණාම ගේනවා. ඒ වගේම ඉහළ ගිය සහල් මිල අඩු කිරීම සඳහා පසුගිය දිනවල ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග දියත් කළා. ගැසට් පිට ගැසට් ප්‍රකාශයට පත් කළා. එහෙත් මිල සීග්‍රයෙන් ඉහළ ගිය අතර රුපියල් 100ට අඩුවෙන් සහල් කිලෝවක් ලබා ගැනීමට හැකි වූයේ නම් ඒ අවම වශයෙන්. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා පාරිභෝගිකයට පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි නොකළ ගබඩා වැටලීම් ඒකකය එම අධිකාරී සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කටයුතු කළා. එහිදී වීතුක විශාල ප්‍රමාණයක් අධිකාරිය භාරයටගෙන මහා පරිමාණ වීමෝල් හිමියන්ට ලබා දීලා සහල් කර වෙළඳපොළට නිකුත් කිරීමට තමයි සූදානම් වුණේ. හැබැයි ඒ වැඩපිළිවෙල අසාර්ථක වුණේ මහා පරිමාණ වීමෝල් හිමියන් ඒ වීමෝල් වල අර වී කොටනික ප්‍රතික්ෂේප කරපු නිසා. විශාල වශයෙන් මේ රජයේ බාහිරට ගත්තා මේ වගේ හංගල තිබිච්ච වීතොග ඒවා අර මහ පරිමාණ මෝල් වල විකුණන්න ඒවා කොටන්න කියලා කිව්වම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.
තොග ගහගෙන හිටියා. ඉන්පසුව ඊයේ ලක්පඳුර සහල් කර්මාන්ත ශාලාවත් පරීක්ෂා කළා. මේ වන විට අරේල සහල් කර්මාන්ත ශාලාව වටා පොලිස් විශේෂකාර බලකාය සහ පොලිසිය නිලධාරීන් විශාල ප්‍රමාණයක් එක්රැස්ව සිටියා. අරලිය කර්මාන්ත ශාලාවට පැමිණි විට එහි අධිපති ඩඩ්ලි සිරිසේන නිදහසට කරුණු ඉදිරිපත් කළා. ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සහෝදරයා කියන කාරණාවත් අරුණු පුවත්පත කියනවා. දේශීය වෙළඳ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වනසන්න එපා, අපේ මලකඳන් උඩින් තමයි ගෙනියන්න වෙන්නේ කියලා ඔවුන් කියනවා. හැබැයි බුද්ධික දැන් මේත් එක්කම අපි මොකද්ද මේ සිද්ධියෙන් නිකමට අපි මතක් කරගත්තොත් දැන් ඊයේත් අපි දකිනවා සමහර ව්‍යාපාරිකයෝ කියනවා සහල් මූල් හිමියෙක් කියනවා ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ, නීතිය නිසා මේ අපේ සියලු දේවල් පැහැරගෙන යනවා කියලා. ගිය පාරත් මේ කතන්දරේම තමයි උනේ. ගිය පාරත් වීමිලට සහතික මිලක් ප්‍රකාශයට පත් කළා. සහල් වලට සහතික මිලක් ප්‍රකාශයට පත් කළා. ඒගොල්ලෝ හිත විදියට විකුණන්න පටන් ගත්තා. මතකයි ගිය පාරත් මොකද උනේ? පහුගිය කන්නේත් මොකද උනේ කියලා. මේ කන්නේත් වී ටික එද්දි සහතික මිලක් ප්‍රකාශයට පත් කළා. කලින් ඒ කියන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එන්න කලින් රුපියල් 30යි 32යි සහතික මිල තිබුණේ. වී ගියේ. හැබැයි 50 52 වගේ මිලක් නියම කරනවා. ඒ මිලට වී ටික ගන්න කියලා කිව්වහම පහුගිය මාස දෙක තුනක ප්‍රවෘත්ති ඔබට මතක නම් නිකන් කල්පනා කරලා බලන්න. මොකද මේ මහා පරිමාණ වී මෝල් හිවිය කරේ ආණ්ඩුව වියලවි මණ්ඩලය 50ට ගන්නවා නම් ඒගොල්ලෝ 52ට ගන්නවා. ඔහොම නිකන් මේක අර රත්නපුරේ මැණික් ගන්නවා වගේ ලන්සු තියන්න පටන් ගත්තා. එහෙම ගත්ත වී තමයි මේ දැන් තියෙන්නේ. එතකොට පාලන මිලක් නියම කළාට පස්සේ ඔවුන් විවිධ කංකෙදිරි ගන්න පටන් ගත්තා. මේ පාර වීවලට සහතික මිලක් දුන්නම ඊට වැඩිය මිලක් දීලා ගත්තා. හාල් වලට පාලන මිලක් දැම්මෙන් පස්සේ ඉස්සෙල්ලා කිව්වා අතරමැදියෝ වීතෝ ග්‍රැස් කරන් ඉන්නවා කියලා. හරි ඒ ටික අරන් ගිහිල්ලා දුන්නා. කොටන්න කියලා කෙටුවේ නැහැ. ඊට පස්සේ කිව්වා අපිට විවිධ ප්‍රශ්න තියෙනවා කියලා මේ රෝගීන් ලෙඩ වෙලා ලොරි කැඩිලා හරි ඒකට තමයි ගියේ. ඇත්තට මෙහෙම ප්‍රශ්න තියෙනවද කියලා බලන්න. අන්තිමට ලොරි පිටින් හාල් තියෙනවා කියන දැක්කා. ඊළඟට දැන් පොළොන්නරුවේ වී සහල් මෝල් යලි වැටලුවොත් බලාගෙනයි කියලා පුලතිසි ව්‍යාපාර හා ගොවිජන එකමුතුව සටනට බසී කියලා දිබුලාගල රාහුල අලංකාර නාහිමියන් කියනවා කියලා රජයේ බලහත්කාරයෙන් පාලන මිලක් යෙදීමට උත්සාහ දරනවා කියලා ඔවුන් සඳහන් කරනවා. මේ නිමල් ජයන්ත මනම්පිට ඉඳලා වාර්තා කරන මේ තමයි අනිත් පැත්තෙන් නැගෙන අදහස. ඔව් වී වැඩි මිලකට මිලදී ගනිද්දි ගොවීන්ට යහපතක් වෙනවා එක් මට්ටමකින්. හරිද? හැබැයි මේ 50 52 සහතික මිල කියලා කියන්නේ අසාධාරණ මිලක් නෙවෙයි. සාධාරණ මිලක් තමයි ඒ ලැබෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් අපි දැක්කා ඊයේ සමහරලාවට මේ මෝල් කිට්ටුවට ආපු උදවිය තර්ජනය කරන හැටි. අරක්කු බෝතලයක් කීයද? සිගරට් එකක් කීයද? එතකොට හාල් කිලෝ එකක් ගන්න බැරිද? ඔය මේ 100කට 125කට ගන්න බැරිද? මිනිස්සු මොනවද කියන්නේ? සහ පොළොන්නරුවේ වී සහල් මෝල් යලි වැටලුවොත් බලාගෙනයි කියලා දිමුලාගල රාහුල අලංකාර හාමුදුරුවෝ කියනවා. එහෙන් බැලුවාම දැන් හොර අරක්කු පෙරන උදවියත් ගෙනුත් සමහරලාවට ඍජු සහ වක්‍ර රැකියා ඒ ගම්වල තියෙන්න පුළුවන්. අපි හරි කියලා හිතුවේ නැතුණාට. ඒකට එහෙමනම් ඒව නවත්තන්නත් බැරි වෙයි ඉස්සරහට. කොහොමුණත් වී සහල් තොගමිල පහත බැහැලා කියලා අද ලංකාදීපේ වාර්තා කරන බුද්ධික සහල් තොගමිල පහත බැහැලා. එතකොට දැන් මෙතෙක් කල මේ විකුණන්න ගියාම වාර්තා කරපු මිල තිබුණනේ. හැබැයි ඒ මිල පහත වැටලා කියලා සඳහන් කරනවා. ඒ අනුව මහින්ද නිශ්ශංක තමයි වාර්තා කරන්නේ සුදු සහ රතු හාල් කලින් 195යි තිබුණේ දැන් 90ට බහැලා තියෙනවා තොග මිල. නාඩු 110ට තිබුණේ රුපියල් 95ට බහැලා තියෙනවා. සම්බා 120ට විතර තිබුණේ ඊයේ වෙනකොට රුපියල් 100ට තොග මිල බහැලා තියෙනවා. කීරි සම්බා 170ට විතර තිබුණේ ඊයේ වෙනකොට රුපියල් 120 දක්වා අඩු වෙලා තියෙනවා පිටකොටුවේ. අද තොරතුරක් ඉදිරිපත් වුණා දිනමින පුවත්පතේ. දිනමින පුවත්පත සඳහන් කරනවා රෝහල් 191ක ඇඳන් 11000කට ඔක්සිජන් ඇතුළු සියලු පහසුකම් කියලා. මේ පිළිබඳව දිනමින පුවත්පත වාර්තා කරනවා. පහුගිය කාලේදී දිගින් දිගටම කතා බහට ලක් වුණා මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක අතිවිශාල වශයෙන් ජනතාවට මෙය වැළඳීම නිසා කොහොමද අපි කළමනාකරණය කරගන්නේ ඇඳන් තත්ත්වය නැත්නම් රෝහල් තත්ත්වය කියන එක පිළිබඳව ඒ පිළිබඳව තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. දිනමින පුවත්පත සඳහන් කරනවා රෝහල් 191ක ඇඳන් 11000කට ඔක්සිජන් ඇතුළු සියලු පහසුකම් ලබා දීලා තියෙන්නේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි නව ව්‍යාපෘතියක් විදිහට මේ සඳහන් කරන්නේ. සන්ධ්‍යා කරුණාරත්න ඉදිරිපත් කරන දැඩිසක්කාර ඒක සඳහා රෝගීන් යොමු කිරීම අවම වන ආකාරයට මෙරට රෝහල් 191 ඇඳන් 11000ක් සඳහා
ඔක්සිජන් පහසුකම් ඇතුළු ඒවායේ අනිකුත් පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කරලා තියෙනවා. ඔක්සිජන් ලයිෆ් ලෙස නම් කර ඇති එහෙම නැත්නම් O2 ලයිෆ් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන 3ක වටිනාකමකින් යුක්තයි. ජාත්‍යන්තර සිංහ සමාජය 306 C1 ජාත්‍යන්තර සිංහ සමාජය ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන්නට සැලසුම් කරලා තියෙනවා. අදාළ ව්‍යාපෘති සැලසුම් කර ඇති පාර්ශව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශයේදී පෙරේදා සාකච්ඡාවක් සිදු කරලා තිනවා. ව්‍යාපෘතිය යටතේ රෝහල්ලි දැනට තිබෙන ඇඳන් 7500ක් දැනට තියෙන ඇඳන් වලට අමතරව 7500ක මේ වෙලාවට කරන ප්‍රතිකාරවලට ඔක්සිජන් ලබා දෙමින් නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා 3500ක් නව ඇඳන් එම රෝහල් සඳහා එක් කරන අතර ඒවායේ ප්‍රතිකාර සේවාවන් නව මට්ටමත් තවත් ඉහළ යාම සඳහා වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා බහ කරලා තියෙන ව්‍යාපෘති අපේක්ෂාව එහෙමයි. දැනට තියෙන 7000කට සපහසුකම් සපයනවා. තවත් 3500ක් අලුතෙන් එකතු කරලා මේ සඳහා ඔක්සිජන් ලබා දීම ඇතුළු අනිකුත් පහසුකම් සපයා දීමට තමයි 306 C1 කියන සිංහ සමාජය සහ අනිකුත් කණ්ඩායම් එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ. 306 C1 සිංහ සමාජය ඒ වගේම ජාත්‍යන්තර සිංහ සමාජය සහ ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අනිකුත් කණ්ඩායම් මේ සියල්ල පිළිබඳව අපි මතක් කරන්නේ හොඳ වැඩක් කරන කණ්ඩායම් පිළිබඳව අපිත් කතා බහ කරනවා. තව ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ තියෙන මුදල ශ්‍රමය මේ සියල්ල දායක කරගෙන විශේෂයෙන්ම මොවුන්ගේ තියෙන බුද්ධිය කායික රෝග විශේෂඥ වෛද්‍යවරු කියන්නේ උන් තියෙන දැනුමත් එක්ක මේවා සංකලනය කරලා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ජනතාවට සාහන සැලසීම සම්බන්ධයෙන් අපි තාමත් ආඩම්බරයෙන් කතා කරනවා. මව්බිම් පුවත්පත වාර්තා කරනවා කලබවිල මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනටත් කොවිඩ් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ තමයි එතුමන්නේ කලබෝවිල මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනටත් කොවිඩ් හොරෙන් ගෙනා ලක්ෂ 23ක ඔක්සිමීටර් දැලේ සැකකරු රිමාන්ඩ් මේ අතරේ අර ටොසිලිසුමාබ් එන්නත හොරෙන් විකුණලා එහෙම නැත්නම් හොරෙන් ගෙන්නලා විකුණනවා. ඒකට සමගි ජන බලවේගයෙන් ගිය මහමැතිවරණයේදී සබරකම් පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෙක් තමයි මේ ජාවාරම කරන්න කියලා මාධ්‍ය වාර්තා කරනවා. ඩෙල්ටා ප්‍රභේදය අධි අවදානම් අවුරුද්දකට වැඩි කාලයක් ගැප් ගැනීම ප්‍රමාද කරන්න අවුරුද්දක කාලයකට ගැප් ගැනීම ප්‍රමාද කරන්න ලෝකේ දරුවන් මිලියන 2ක් වසරකට ගැබ තුල මිය යනවා. මවුරුන්ගේ දියවැඩියාව අදිරොදුරු පීඩනය නිසා තවත් දරුවන් ලක්ෂ 2ක් මිය යනවා කියලා ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහත්මයා ඉල්ලීමක් කරනවා. සඳන ගමාරච්චි වාර්තා කර සිටින්නේ ඒක අද මව්බිම පුවත්පතට. යතර ගැබිනි මවුරුන් 5500කට කොරෝනා 41ක් මේ වෙනකොට මිය ගිහිල්ලා කියන පුවතත් අද ලංකාදීපේ වාර්තා කරනවා. ඒ නිසා තමයි ප්‍රවේශම් වෙන්න කියලා කියන්නේ සැලසුම් ගැන නැවත හිතන්න කියලා කියන්නේ. දිනමින පුවත්පත වාර්තා කරනවා 20ත් 30ත් අතර පිරිස එන්නත් කළ පසු දරුවන්ට කොවිඩ් පැතිරීම අවම වෙනවා කියන එක ඍජු ආර්ය ළමාරෝහලේ විශේෂඥ දීපල් පෙරේරා මහත්මයාගේ කතාවක් සන්ධ්‍යා කන්නාරත්න ඉදිරිපත් කරනවා. වයස අවුරුදු 20ත් 30ත් අතර ජනගහනය කොවිඩ් මර්ධන පූර්ණ එන්නත් කරන්නට ලක් කර විට දරුවන්ට ආසාදිත වීම ශීඝ්‍රයෙන් අවම විය හැකි බව කොළඹ ඍජු ආර්ය ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. මෙම වයස් කාණ්ඩයට අයත් මව්පියවරුන් බොහෝ සංඛ්‍යාවක් සිටින බවත් මෙම මව්වරුන් පූර්ණ එන්නත් කරන්නට ලක් කළ යුතු බවත් පසුව දරුවන්ට බෝවීම අවමනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරා. මෙතෙක් කාලයක් මෙම කාණ්ඩයට අයත් මව්පියන්ට එන්නත් කරන්න ලක් නොකර නිසා ඔවුන්ගෙන් දරුවන්ට වෛරසය ආසාදනය වූ බව තොරතුරු වාර්තා වෙනවා කියලා සඳහන් කරා. පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාදිත දරුවන්ගේ වාර්තා වීම අඩුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරා. වයස අවුරුදු 30ත් 20ත් අතර මව්වරුන් පියවරුන් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට නොපසුබට වෙයි යුතුයි කියලත් එතුම සඳහන් කළා තියෙනවා. අපි පහුගිය දින කිහිපයේදී කතා බහ කරා ඍජු ආර්ය ළමාරෝහලට සාමාන්‍යයෙන් ළමන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් දවසකට පැමිණියා. දැන් මේක මේ ලොක්ඩවුන් එක සංචරණ සීමා මේ සියල්ලත් එක්ක අඩු වෙලා තියෙනවා දවසකට 10ත් 15ත් අතරට. ඒ අතරතුරනොත් වැඩිපුර අවුරුදු 20ත් 30ත් අතර දෙමාපියන් ඉන්න ඒ කියන්නේ ඒ දෙමාපියන්ගේ දරුවන්ට තමයි මේක වැළඳිලා තියෙන්නේ. හේතුව අම්මට හරි තාත්තට හරි වැළඳුනොත් ඔවුන්ගෙන් දරුවට සම්ප්‍රේෂණය වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 18න් 20න් වගේ බොහෝ දෙනෙක් විවාහ වෙනවා. එතකොට 20යි 30යි අතර අම්මලා තාත්තලාට ඉන්න දරුවන් බේර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන. තාම 12ට අඩු හෝ 18ට අඩු 20ට අඩු කණ්ඩායම් වලට එන්නත් කරන්නේ කිරීම ආරම්භ කරලා නැහැ. ඒකයි මේ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහත්මයා ප්‍රකාශ කරන්නේ.
පුළුවන් තරම් ඉක්මනට 20යි 30යි අතර කෙනෙක් නම් ඔබ විශේෂයෙන්ම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉතාමත්ම ඉක්මනින් වෙන්නත විද ගන්න දැන් එන්නත් විදීමේ කාරණාව ආරම්භ කරලා තියෙන කියන එකත් මතක් කරන්න කැමතියි. ලෙඩ නැතුවට ලෙඩ කොරෝනා රෝගියා බෙදා ගන්න බැරුව කුලි උපස්සායක දෙන්න පිහියෙන් ඇනගෙන මීගම අධිකරණ වාර්තා කර W කීර්ති සහ මීගම හියුබර්ට් ප්‍රනාන්දු වාර්තා කර සිටින්නේ මේකයි තත්ත්වේ. රෝහලට තුලත් කළ අලුත් කොරෝනා රෝගියෙකු රැකබලා ගැනීමට රෝගියාගේ භාරකාරත්වය ලබා ගැනීමට දෙදෙනා අතර සිදු අරගලයේදී පිහි ඇනුම් සිදුව ඇතැයි මෙහිදී අනාවරණ වී තිබෙනවා. එක්කෙනෙක් ඉස්පිරිතාලෙලු කොරෝනා එක්කෝමත් ඉස්පිරිතාලෙලු. ඒ අතරෙත් ලෙඩ බලා ගන්නවත් දැන් මොකද එකක් තමයි මේ පුවත කියන්න හේතුව මේ උපස්ථායක සේවා එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයට හරි මේවා නියාමනය වෙන්න ඕනේ. එක මිනිස්සය 3-4 දෙනෙක් බලනවා. එතකොට එක්කෙනෙක්ගේවත් රාජකාරිය හරියට කෙරෙන්නේ නැහැ. සෑහෙන්න ගැටලු තියෙනවා. හැබැයි විශාල මුදල් අය කරනවා. මේ උපස්ථායක සේවා නියාමනය වෙන්න ඕනේ. දවසට 15000 වගේ සමහර මුදල් ගන්නවා. මේක තමයි කල්ල මරේ කියලා හිතන වෙලාව. ඒ වුණාට ඒ රෝගීන්ට සලකන්නේ නැහැ. කියන්නේ තමන් 3-4 දිනක් බලාගනිද්දි ආසිය දැන් නිදාගන්න මට අනිත් ලෙඩ ගාවට යන්න තියෙනවා. එහෙම තමයි මේ අපි ඉන්නේ. ඒක කලබලාකරණය කරන විදිහ මේ අපේ අය කොහොමද ව්‍යාපාර ආරම්භ කරන්නේ? ජයවර්ධනපුර රෝහල තියෙනවා නම් නැත්නම් යම් කිසි රෝහලක් තියෙනවා අපිට කොළඹ රෝහල තියෙනවා නම් රෝහල් අසල තමයි මේ උපස්ථායකයන් ලබා දීමේ මධ්‍යස්ථාන තියෙන්නේ. ඒතකොට දවසකට 5000 10000 15000 දක්වා ප්‍රමාණ තියෙන ඊට වඩා වැඩි ගණන් වලට බලා ගන්න කණ්ඩායමක් ඉන්නවා. දැන් වාට්ටු අංක 5 රෝගියෙක් ඉන්නවා නම් අපි රෝගීන් 3-4 දෙනෙක් ඉන්නවා නම් ඔන්න එක උපස්ථායකෙක් 5ට දාලා තිනවා එක උපස්ථායකෙක් 8ට දාලා තිනවා. එහෙම වාට්ටු අංක 5ට වෙන ලෙඩෙක් ඇවිල්ලා ඒ ලෙඩක් ගිහිලා කිව්වොත් අර උපස්ථායකයම තමයි යත් බලන්න ඕන. මේ විදිහට මේ කළමනාකරණය කරලා තිනවා. හැබැයි ජනතාවට මුදලෙන් අඩුවක් වෙන්නේ නැහැ. ගෙවන එක ගෙවන්න ඕන. හොස්පිටල් එක ඇතුළට නැත්නම් එක්කිනාට දෙන්නෙක් 3 දෙනෙක් බලන්න ලබා දීලා තිනවා. ඒකාබද්ධ සේවය. ඒකාබද්ධ සේවය වගේ රෝහල ඇතුළට කාටවත් ගිහිල්ලා බලන්න විදියක් නැහැ. කින්ද ලෙඩා දන්නේ ලෙඩ අසනීපයි නැති. ලෙඩා දන්නේ මොකද්ද වෙන්නේ කියලා බලන් යනකොට දිනුෂ මේ පත්තර ටික කියවගෙන යනකොට හැම තැනම තියෙන වැරදි කතාව. ඒක තමයි බුද්ධික. ඒ කියන්නේ මේක නියාමනය වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ මේ ගන්න මුදලට හරියන සේවයක්. ඒ කියන්නේ මේ වගේ වෙලාවක අසරණ වෙන නිසා තමයි කෙනෙක් ඒ 5000ද 10000ද දීලා ඒ සේවය ලබා ගන්න. විශේෂයෙන්ම යහමින් සල්ලි තියෙනවා නම් පෞද්ගලික රෝහලකට යනවනේ. ඒතර මේ ප්‍රශ්න කිසියක් නැහැ. ෆැමිලි රූම් එකක් ගත්තා ගෙදර කට්ටියත් එක්කම හිටියා වෙන්න පුළුවන්. මේ ගැටලුව තියෙන්නේ බොහෝ විට අඩු ආදායම් ලබන සහ මධ්‍යම පාන්තිකයන්ට. ඒ නිසා මේ උපස්ථායක සේවය නියාමනය වෙන්න ඕනේ. මේ කොරෝනාසෙන් බැරි වුණත් ඔන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් වැඩක් මතක් කරනවා. ඒ අතරේ පැරාලිම්පික් ශූරය අගමැතිතුමා හමු වුණා ඊයේ දවසේදී. ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේදී රන් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකුඩ පදක්කම දිනාගත් දුලාන් කොඩිතෝක් යන ක්‍රීඩකයෝ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ අරලියගහ මන්දිරයේදී හමු වුණා. ඊට පස්සේ නාමල් පත්‍රකයේ තවදුරටත් වාර්තා කරනවා තෑගි මල්ලට ඩියුටි ෆ්‍රී කාඩ් දෙකකුත් කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ දුන්නට ප්‍රශ්නාර්ථ ඕනේ නැහැ. අපිත් හරි සතුටුයි. නාමල් පත්‍රකයේ වාර්තා කරන්නේ මේ ක්‍රීඩකයන් දෙදෙනා ඊයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා මුණ ගැහුණා. එතනට තේනුක විධානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහත්මයා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් ලෙදිරිසූරිය යුද හමුදාපති ජෙනරාල් චවින්ද්‍ර සිල මහත්මයා ඇතුළු පිරිස සහභාගී වුණා. මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය වෙලා තිබෙනවා ඉදිරියේදී මෙරට පැරාලිම්පික් ක්‍රීඩා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා නිත්‍ය ක්‍රීඩා සංකීර්ණයක් ජාතික පැරාලිම්පික් කමිටුව වෙත ලබා දීමට. ඒ වගේම ටෝකියෝ නුවරදී නිමාවට පත්වෙච්ච පැරාලිම්පික් ක්‍රීඩකයන්ට රුපියල් කෝටි 5කට වැඩි මුදලක් ක්‍රීඩා උළෙලේ සහභාගීත්වය සඳහා වියදම් කරලා තිනවා. ඒ වගේම පුහුණුකරුවන්ට සහ මේ ජයග්‍රාහකයන් දෙදෙනාට තවත් කෝටි 10ක ත්‍යාග මුදල් ලබා දීලා තිබෙනවා. නමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙතනදී කියනවා මේ සැලසුම් සහගතව යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා ක්‍රීඩා පාසල් ඇති වෙන්න ඕනේ. ක්‍රීඩාවට දක්ෂ දරුවෝ සාමාන්‍ය පාසල් පද්ධතිය ඉගෙන ගනිද්දී O level fail වෙයි A level fail වෙයි කියලා එක්ක ක්‍රීඩාවත් අරින්න ඕනේ එක්ක අධ්‍යාපනයත් අරින්න. ඒ නිසා ක්‍රීඩා පාසල් නැවත ඇති වෙන්න ඕනේ. ඒ වගේම මේ විදිහේ සම්පත් හඳුනගත්තයන් පස්සේ ඒගොල්ලන්ට පුහුණුව ලබා දෙන්න අඛණ්ඩ පුහුණුවක් ලබා දෙන්න. මේ වගේ කොවිඩ් කාලෙක ගෙදර ඉඳන් පුහුණුවට එනවා නම් එන්න බෑ. ඒකට මේවට ක්‍රීඩා පුහුණු පාසල් තියෙන්න ඕනේ. යටිතල පහසුකම් දිනු වෙන්න ඕනේ. තෑගි මල්ලට ඩියුටි ෆ්‍රී කාඩ් දෙකකුත් දෙනවා කියලා කියන අතරතුරේදී මේ වගේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා කියලාත් කියනවා. අද ලංකාදීප පුවත්පතයි ඒ පුවත වාර්තා කරන්නේ. එන්නත් කරන වැඩසටහනේ යුද හමුදාවේ දායකත්වය ප්‍රශංසනීයයි කියලා අධ්‍යාපන අමාත්‍යතුමා ඩලස් අලහපෙරුම මැතිතුමාගේ ප්‍රකාශය අද දිනවන පුවත්පතේ ජනමාධ්‍ය අමාත්‍යතුමා සමාවෙන්න ජනමාධ්‍ය අමාත්‍යතුමා ඩලස් අලහපෙරුම මැතිතුමාගේ ප්‍රකාශය අද දිනවන පුවත්පත වාර්තා කරනවා.
කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහනේදී යුද හමුදාව දක්වන සක්‍රිය දායකත්වය ප්‍රශංසනීය බවත් යුද හමුදාවේ විනයවත් ක්‍රියාදාමය සැමට ආදර්ශයක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය දල සලහපුර මහතා ප්‍රකාශ කරා කියලා තමයි සඳහන් කරන්නේ. මාතෘ දිස්ත්‍රික්කයේ අවුරුදු 20 30 අතර වයස් කාණ්ඩයේ පසු වුණ තරුණ පිරිසට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවකට පෙරදායක් වෙමින් තමයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරේ. එහිදී අමාත්‍යවරයා කියා සිටියා වයස අවුරුදු 20 30 අතර තරුණ පිරිස සඳහා එන්නත් කරන වැඩසටහන කඩනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් පියවර පිළිබඳවත් එතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙම කාණ්ඩයේ තරුණ පිරිසට එන්නත් ඉක්මනින් ලබා දීමට හැකියවීම ගොඩක් වටිනවා රටක් විදිහට කියන එක එතුමා පැහැදිලි කරලා දීලා තිනවා. හොඳම එන්නත ෆයිසර් කියා සමාජයේ කතාවක් ගියත් වෛද්‍ය මතය අනුව කොවිඩ් මර්ධනයට භාවිත කර හැකි හැම එන්නතක්ම හොඳයි. ඒත් රට යන අය ෆයිසර් ගැහුවාද කියලා අහනවා. අනිත් ඒ මතය නිසා මේ කෙරෙහි වැඩි උනන්දුවක් තිබෙනවා. හම්බන්තොට ෆයිසර් එන්නත දෙන විට දකුණු පළාතේ අයටම එතනට ගිහිල්ලා තදබදයක් ඇති වුණේ ඒ නිසයි. අපි හැමෝම මතක තබාගත යුතුයි ප්‍රධානතම කරුණක් විදිහට මෙම එන්නත යම් දිස්ත්‍රික්කයකට දෙන්න නම් කළාට පස්සේ ඒ දිස්ත්‍රික්කයෙන් පිට අය ඒ සඳහා නොයා යුතුයි. මොකද මේ එන්නත් කරන වැඩසටහන කරන්නේ යුද හමුදාවේ වෛද්‍ය බලකාය. ඒ ඉතාමත්ම හොඳින් කරනවා. හමුදාවේ විනය අනුව නිවැරදි ක්‍රමවේදයක් යටතේ තමයි මේක කරන්නේ. ඒක නිසා මේ ඉතාමත්ම වැදගත් කියන එක හමුදාවටත් ප්‍රශංසනීයත්වය පළ කරලා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනවා. මාතරදී පැවතිච්ච උත්සවයකදී එන්නත් කරන වැඩසටහන යුද හමුදාවේ දායකත්වයේ ප්‍රශංසනීයයි කියලා තමයි අද දිනමින පුවත්පත ඒ වාර්තා කරන්නේ. පහුගිය දවසක ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට හානියක් සිද්ධ වුණා. ඒකේ ආයතනයේ පෞද්ගලික සමාගමේ ප්‍රධානියෙක් කියා හිටියේ මේක ඉංජිනේරුවෙක්ගේ අත්වැරද්ද නිසා තමයි මේක සිද්ධ වුණේ කියලා. ඖෂධ නියාමන අධිකාරියේ දත්තමැකීමේ සිද්ධියට සම්බන්ධ ඒ ආයතනයේ ප්‍රධාන විධායක CID අත්අඩංගුවට ගත්ත කියලා කීර්ති මෙන්ඩිස් වාර්තා කරද්දී අද දිනමින පොත්පත වාර්තා කරනවා. හිතාමතා දත්ත මැකුවා නම් උපරිම දඬුවම් දිවිය යුතුයි කියන එක තමයි වාර්තා කරන්නේ. දත්ත හිතාමතා මැකුවා නම් උපරිම දඬුවම් ලබා දිය යුතුයි කියලා. එහිදී කෝකිලා ගුණවර්ධන ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය, සංජීව එදිරිමාන මහතා, නීතිඥ වසන්තයාපා බණ්ඩාර මහතා මේ කණ්ඩායම එතුමත් නුවර දිස්ත්‍රික්කයේ මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මොවුන්ගේ සාකච්ඡාව තමයි අද දිනමින වාර්තා කරන්නේ. හිතාමතා දත්ත මැකුවා නම් උපරිම දඬුවම් දිය යුතුයි. එහෙම නැතුව අත්වැරදීමක් නම් ඒ පිළිබඳව සලකා බලා නමුත් මේ රටේ වැදගත්ම කාරණාවක් නිසා ඒකට කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා උන්ගේ අදහස අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ අතරේ අරුණ පුවත්පත කියනවා 5000 දුන්නොත් බලාගෙනයි ලංකා ගුරු සේවා සංගමය කියයි. අද අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන මේ කාරණාව ඒ අනුව ඉදිරියේදී මේ රුපියල් 5000 දීමනාව ලබා දීම පිළිබඳ මේක දෙන්න එපා. අපි එපා කිව්වා. අපි කිව්වා මේකෙන් තොරතුරු තාක්ෂණ මෙතන මේ sannivedana පහසුකම් දෙන්න දරුවන්ට කියලා. ඒ අනුව 8 වනදා සිට රට පුරා සිටින සියලුම ආගමික ස්ථානයන්හි ස්වාමීන් වහන්සේලා, පූජකතුමන්ලා, මවලතුමන්ලා, අයියර්වරුන් දැනුවත් කිරීමට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් ඇතුළු අනෙකුත් විද්වත් ප්‍රභූවන් දැනුවත් කිරීමට සහ දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කරනවා කියලා මේ ගුරු සංගමය සඳහන් කරනවා. ගුරු සංගමය ගැන දැන් සහ මේ ගුරුවරුන්යයි කියන බොහෝ අය ගැන දැන් සමාජය දන්නවා. මොකද ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවල අදහස් පළ කරන විදිය අනුව ඔවුන්ගේ භාෂාව කොයිතරම් විනයගරුකද, ඔවුන් කතා කරන ලස්සන භාෂාව. ඒ නිසා ඒ කියන්නේ සෝ කෝල් ටීචර්ස්ලා කියලා කියනවනේ. එහෙම නැත්නම් ගුරුවරුන් යයි කියා ගන්නා මේ පිරිසගේ හැසිරීම පිළිබඳව සමාජය දැන් ටික ටික දැනුවත් වෙමින් යනවා. ඒ නිසා ආයේ පන්සල්වල හාමුදුරුවරු අනිකුත් පූජකතුමන්ලා ආයේ අමුතුවෙන් දැනුවත් කරන්න ඕනෙත් නැහැ. ගුරු වර්ජනයට මාස 2යි කියලා අද දිනමින වාර්තාව ඉදිරිපත් කරනවා. ශිරාන් රණසිංහ දිනමිනට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් ඔන්ලයින් එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපන කටයුතු වලින් ඉවත්ව දැනට මාස 2ක් සපිරෙනවා. කොරෝනා ව්‍යාප්තිය නිසා ඉකුත් වසරේ මෙන්ම මේ වසරේද පාසල් නිසිලෙස පැවැත්වීමට නොහැකි වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතරව තිබෙන මොහොතක ඔන්ලයින් මගින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශ පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් ගුරු වැටුප් විෂමතා මුල් කර ගනිමින් ගුරුවරුන් හා විදුහල්පති සංගම් 14ක් එක් වී ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ ඉකුත් ජූලි මාසයේදී ගුරු විරෝධතාවයේදී ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු
පිරිසක් ජූලි 8 වෙනිදා අත්අඩංගුවට ගෙන නිරෝධායනට යොමු කිරීමත් සමග ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම විරෝධතාවය සංවිධානය කර තිබුණද අවසානයේදී එම සටන ගුරු වැටුප් විශ්වවිද්‍යාලය ඉවත් කිරීම සඳහා සටනක් බවට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරා. මේ ගුරු වර්ජනය නිසා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ විභාග පැවැත්වීමද අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇතැයි සඳහන් කරලා තියෙනවා. මේක හරි වැදගත් කාරණාවක් නිසා මම මේ ප්‍රවෘත්තිය දිගටම ප්‍රකාශ කරේ දිනෝෂ. ජෝසප් ස්ටාලින් මහත්මයාලා වැරද්දක් කරපු නිසා තමයි ඔවුන්ව නිරෝධායනට යොමු වෙන්නේ. දැන් ඒක ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා පැතිරෙද්දීනේ මේ උද්ඝෝෂණ කළේ. එතකොට නිරෝධායනට යොමු කිරීම හේතුවෙන් කරන්නේ දැන් ජෝසප් ස්ටාලින් මහත්මයා ඇතුළු කණ්ඩායම විරෝධතාවයට ලක් කරන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාව පනත ගැන. වැඩේ පටන් ගන්න එතනින්. ඒකට කරාම උත්තරේ දෙන්නේ ඔන්ලයින් නවත්තලා. දරුවන්ට ඔන්ලයින් කරන්නේ නැහැ අපි. මෙයාම අත්අඩංගුවට ගත්තනේ ඔන්ලයින් කරන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව කොයි වෙලාවකවත් රුපියලක්වත් මේගොල්ලන්ට දෙන වැටුප අඩු කරේ නැහැ. දැනට කතා වෙනවා දැන් පොදු ජන පෙරමුණට සම්බන්ධ ගුරුවරුන්ගේ සංවිධානයක් තියෙනවා. ඒකෙත් 70000ක් 80000ක් විතර ඉන්නවා. අනිකුත් සංවිධාන ගණනාවම එකතු කරත් ඒ වගේ ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ලංකාවේ ඔක්කොම ගුරුවරු ගත්තොත් එහෙම 242000ක් ඉන්නවා. මේ 242000න් සම්ගම් වලට බැඳිච්ච කණ්ඩායම ඉන්නේ 150000ක් විතර. එතකොට තව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඉන්න මේ කිසිම දෙයකට සම්බන්ධකමක් නැතුව ස්වාධීනව දරුවන්ට ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන්ම පෙනී කණ්ඩායම්. හැබැයි මෙතනදී වෙන්නේ මොකද්ද? අර එක හරකෙක් වැට කැඩුවාම අනිත් අයටත් මේ පහර වදිනවා වගේ ගුරුවරුන්ට සිද්ධ වෙලා තියෙන මොකද්ද? හොඳ ගුරුවරු සියල්ලත් මේ පාපකාරී එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මේ ප්‍රශ්නේ සිද්ධ වෙලා තියෙනවා. සහ තර්ජනය කරනවා. දැන් පොදු ජන ගුරු සංගමයේ වසන්ත හඳපාංකෝඩ මැතිණිතුළු කණ්ඩායම කියනවා අපි මේ වර්ජන වලට සම්පූර්ණයෙන් විරුද්ධයි දරුවන්ට උගන්වන්න ඕනේ. එතනත් 80000ක් විතර කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව මේකට සම්බන්ධ නැතිව තව ලක්ෂයකට ආසන්න කණ්ඩායමක් ඉන්නවා. 242000කින් 180000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා නෑ අපි දරුවන්ට උගන්වන්න සූදානම්. එතකොට අනිකුත් කණ්ඩායම 70000ක් 80000ක් විතර අනිකුත් කණ්ඩායමනොත් ටික දෙනෙක් විතරයි මේ අරගලේ නිරලා ඉන්නේ. හැබැයි ඔවුන් දන්නේ නැහැ මේ රටේ සීන සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයම පිටිපස්සට ඇදලා දාලා කියන එක. තවමත් අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරලා නැහැ දිනෝෂ. උසස් පෙළ සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වයේ මේ අවුරුද්දේ විභාග කවද්ද තියෙන්නේ කියලා තාම තීරණය කරලා නැහැ. මෙන්න අපේ රටේ දරුවන්ට ඉස්සරහට යන්න කියලා දෙන්න ගුරුවරුන් සමහරක්ගේ ක්‍රියාකලාප. සමහරක් බඳු සමහරක්. එතකොට 88 89 කාලෙත් මේ විදිහටම දරුවෝ දේශපාලන වේදිකාවට ගෙන්නලා ඉස්කෝලවල මාස ගණන් අවුරුදු ගණන් ඉගන්නන එක නතර කරලා උසස් පෙළ සාමාන්‍ය පෙළ කල් දැම්මා. මේ ඒකේ වෙන වර්ෂන් එකක් වෙන විදියක්ද කියන එක තමයි සමාජය දැන් ප්‍රශ්න කරන්නේ. O level බුද්ධික වගේ O level ප්‍රතිඵල නැහැ. O level A level තියාගන්න විදියක් නැහැ. කිරිබත්ගොඩ පියාගේ පැමිණිල්ලට ළමාධිකාරියෙන් ප්‍රතිචාර උදේජීව ඒකනායක වාර්තා කරනවා. දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කරන දෙන ලෙස ඉල්ලා කිරිබත්ගොඩ පදිංචි පියෙක් පහුගිය පළවෙනිදා ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කළා. මාර්ගගත අධ්‍යාපන ලබා ගැනීමේදී ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ ළමා අපයෝජනයට ගොදුරු වීමේ අවකාශයක් අවම කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය මැදිහත් වනවා වගේම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කර දීමේ හැකියාව පිළිබඳ ක්ෂේත්‍රයේ නීති ප්‍රවීණයන් සමග සාකච්ඡා කරලා අධිකාරිය මීට පස්සේ තීන්දුවක් ගන්නවා කියලා සඳහන් කරනවා. මෙහෙම දේවල් සිද්ධ වෙද්දී වැහි වහීද මන්දා වැහි වහීද මන්දා කියලා හිතනවා. වැහි නෙවෙයි ඉදිරියේදී ලංකාවේ නිතර භූචලන ඇති වෙන්න පුළුවන් කියලා සාලි කුමාර ගුණසේකර අරුණ පුවත්පතට වාර්තා කරනවා. මොකද පෙරේද දවසෙත් වාර්තා වුණා ලුණුගම්බිහිර ජලාශය ආශ්‍රිතව මෙහිම තත්ත්වයක්. ඉන්දු ඔස්ට්‍රේලියා භූ තැටිය නිතරම විචලනයට ලක්වීම නිසා ඉදිරියේදී මේ වගේ සුළු භූචලන තත්ත්වයන් ඇතිවිය හැකි බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අනුර වල්පොල මහත්මයා සඳහන් කර සිටිනවා. හැබැයි මේ ගැන අවධානයෙන් ඉන්නේ කියන කාරණාව සඳහන් කරනවා. ලංකාවේ මෙතෙක් කලක් ඇති වූ භූකම්පන සියල්ල සිදු වෙලා තියෙන්නේ ගිනිකොන දිග ප්‍රදේශීය ආශ්‍රිත වේ කියන්නේ බදුල්ල මහනුවර වගේ දිස්ත්‍රික්ක ගත්තත් ඒ ගිනි දිස්ත්‍රික්කවල භූකම්පන සිදු වෙලා තියෙන්නේ ගිනිකොන දෙසට වන්නට බව එතුමා සඳහන් කරනවා. වුණත් මේ තත්ත්වය ගැන අවධානයෙන් ඉන්නවා කියලායි තවදුරටත් සඳහන් කර සිටින්නේ. වගේම ප්‍රධාන ජලාශ ආශ්‍රිතව ඉදිරියේදී කිසියම් ඉදිකිරීම් කටයුත්තක් කරනවා නම් ඒ ගැන විශේෂයෙන් හොයා බලනවා කියලත් සඳහන් කරනවා. අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා කාඩ්නල් ක්‍රිටිසයිස් PM over Italy trip කියලා.
සවනි ශේෂාද්‍රී සිලෝන් ටුඩේ පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. එයට උත්තර දීලා තියෙනවා no meetings with Pope PM Italy visit to attend conference temple retreats ප්‍රකාශ කරනවා කියලා අර්ලිගහ මන්දිරය ප්‍රකාශ කරනවා. අගමැතිතුමා පොප් නැත පාප වහන්සේව හම්බෙන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව. ඒ වගේම තමයි ඩේල් නිවුස් පුවත්පතත් වාර්තා කරනවා PM FM not meetings Pope foreign ministry කියලා. අගමැතිතුමත් විදේශ ඇමතිතුමත් පාප වහන්සේව හම්බෙන්න කටයුතු කරන්නේ නැහැ කියන එක පිළිබඳව. ඒ වගේම තමයි දිනමින පුවත්පත වාර්තා කරනවා අගමැති ඉදිරි සතියේ ඉතාලි සංචාරයක පාප වහන්සේ හමුවීමක් නැහැ කියලා. ඉතාලියේ වොලොංගා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවකට සහභාගී වූ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතිය යනවා කියන එකත් ඊට පස්සේ නැවත වතාවක් ලංකාවට පැමිණෙනවා කියන එක සඳහන් කරනවා. අයිලන්ඩ් පුවත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ජීල් පීරිස් සමත්තුමාගේ ඡායාරූපයක් එක්කම අයිලන්ඩ් පුවත්පතත් මේ වාර්තාව පළ කරලා තියෙනවා. ඒ වගේම තමයි පාප් වහන්සේගේ කතාව අයිලන්ඩ් පුවත්පතත් සඳහන් කරනවා. පාප් වහන්සේට ඇයි මෙහෙම කේන්ති ගිහිල්ලා තියෙන මේ සම්බන්ධයෙන් එතුමා උන්වහන්සේ ප්‍රකාශ කරන්න කාදින සමා වෙන කාදිනතුමා ප්‍රකාශ කරනවා පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ව රකින්න හොඳ නැති වැඩ කරන්න එපා කියන එක. ඒ වගේම තමයි ඩේලි FT පුවත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ඩේලි FT පුවත්පත ග්‍රැපින් විත් ජිනීවා කියලා සඳහන් කරනවා. මේ ග්‍රැප්ලින් කියලා ප්‍රකාශ කරන්නේ ජිනීවා වල කරන්න හදන වැඩේ පාප් වහන්සේව හම්බෙලා සහ අනිකුත් තැන් එක කතා බහක් කරලා මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බේරගන්න තමයි මේ කාරණාව කරන්න කියන එක තමයි කාදිනතුමාගේ සාකච්ඡාවෙන් පෙනී ගියේ. නමුත් ඒ පිළිබඳව ඩේලි FT පුවත්පත සඳහන් කරනවා ඇත්ත කතාව මොකක් විය හැකිද කියන කතාව පිළිබඳව. මව්බිම් පුවත්පතත් ලංකාදීප පුවත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. මම ඒත් ඉදිරිපත් කරන්නම්. අගමැති වතිකානු යන්නේ වැරදි චිත්‍රයක් දෙන්නයි කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒ වාර්තාවටම උත්තරයක් විදිහට පොලිසිය මා ළඟට ආවා නම් යන්න දොර පෙන්නනවා. මෛත්‍රීපාල තාමත් නිදැල්ලේ කාදිනතුමාගෙන් දෝෂාරෝපණ කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරද්දිම ඒටම උත්තරය ලබා දීලා තියෙනවා. අගමැතිට ආරාධනාවක් නැහැ යන්න අවසර පැතුවෙත් නැහැ කියලා විශේෂ සමුළුවකට ප්‍රධාන දේශකට යනවා කියලා ලංකාදීප පුවත්පත එම වාර්තාව සඳහන් කරනවා. මව්බිම් පුවත්පතත් එම වාර්තාව ඉදිරිපත් කරනවා. ආණ්ඩුව වතිකානුවට යාම ප්‍රාසුකෝමන්ත්‍රණය යටපත් කිරීමේ තුරුම්පුවක් කියලා කාදිනල්තුමා කියද්දී වතිකානයට යන්න අගමැති ඉල්ලීමක් කළේ නැහැ කියලා විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා. පුවත්පත් සියල්ලම පාහේ මේ තොරතුර වාර්තා කරලා තියෙනවා. ඒකයි අද ප්‍රධාන පුවතේ ඉඳලා ඒ තොරතුරු සියල්ල අපි ඔබට ඉදිරිපත් කරේ. අපිට කැස්සක් එහෙම හැදුනොත් ඉන්දියාවට කොවිඩ් නිමෝනියාව එන්න ඉඩ තියෙනවා. මොකද ලංකාවේ ආර්ථික හදිසි තත්ත්වයෙන් ඉන්දියාවට බලපෑම්ද හින්දු පුවත්පත කියයි කියලා නෑනතරංග ගමගේ වාර්තා කරනවා. ඔවුන් සඳහන් හින්දු පුවත්පත කියන විදිහට ලංකාවේ හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයටපත් කිරීම ඉන්දියාවට සෑහෙන බලපානවා. khනිජ තෙල්, සිල්ලර වෙළඳාම, සංචාරක සහ හෝටල් නිෂ්පාදන, නිශ්චල දේපොළ සහ මූල්‍ය මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක් එක්ක ලංකාව සහ ඉන්දියාව එකට සම්බන්ධ වෙලා තිනවා. අත්‍යවශ්‍ය නොවන වාහන ආනයනය කිරීමට ඒක නතර කරන්න ශ්‍රී ලංකාව තීරණයක් ගත්ත පහුගිය දවස්වල ඉන්දියාවෙන් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය කිරීම අඛණ්ඩව සිදුවමින් පවතිනවා. නමුත් දැනටමත් බොහෝ ඉන්දියානු අපනයනකරුවන්ට ගෙවීම් නොලැබීමේ ගැටලු තියෙනවා කියලා කියනවා. එතකොට මේ වගේ හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයටපත් කළාම ඒක ඉන්දියාවට ලොකු බලපෑමක් වෙනවා කියනවා. ඒ වගේම යුද සමයේ වගේම දැනුත් ඇතැම් විදේශ මාධ්‍ය අපේ රට ගැන අසත්‍ය ප්‍රචාර ගෙනියනවා කියලා කෙහෙලි රඹුකැල්ල සෞඛ්‍ය මැතිතුමා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කරද්දී අද මේ ඇෆ්ගනිස්තානයේ නව රජයක් අන්තර්වාර රජයක් ප්‍රකාශයටපත් කිරීමට සූදානම්. ඒ වෙලාවට එන්න කියලා ලෝකයේ අනිත් රටවලටත් ආරාධනා කරනවා. ඇෆ්ගනිස්තානයේ අන්තර්වාර රජයක් පත් වෙලා තියෙනවා. මේ රජය අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා. මේ රජයේ ඇමති මණ්ඩලය සියලුම දෙනා අංක එකේ ත්‍රස්තවාදීව අතරේ අභ්‍යන්තර කටයුතු ඇමති කියන්නේ ඉන්ටර්නල් අෆෙයාර්ස් පිළිබඳ ඇමතිවරයා නැත්නම් අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා FBI ත්‍රස්තවාදී ලයිස්තුවේත් නම තියෙන කෙනෙක් කියලා කියනවා. චීනය නම් කියන්නේ අපි මේක පිළිගන්නවා කියලා. හැබැයි අනෙත් රටවල් මොකද කියන්නේ කියලා තවම නැහැ. ඒ අතරේ බුද්ධික මේ ඉඩක් වසවිස නැති පොල් තෙල් ගැන පොඩි කතාවක් කියන්න හදනවා. වසවිස නැති පොල් තෙල් ජනතාවට දෙන්න ඇමති වීරවංශ අලුත් වැඩකට අතගසයි කියලා තමයි අද ඉදිරිපත් කරන්නේ. මෙය දිනමින පුවත්පතෙන් ඉදිරිපත් කරන්න ඔබට BBC එක දැන් පොල් තෙල් නිකුත් කරන්න හදලා තියෙනවා.
BBC නෙවෙයි මේක BCC වෙන්න ඕන. මේ පුංචි අකුරු එහා මෙහා වෙන්න පුළුවන්. වාසවිස නැති පොල් තෙල් ජනතාවට දෙන්න ඇමති වීරවංශ අලුත්වරකට රසගතයි. BCC සහ LSP Natural Food ගිවිසුමකට ඒ කියලා සඳහන් කරනවා. කොහොමද වාසවිස නැති පොල් තෙල් ජනතාවට ලබා දෙන්නේ? ඇෆ්ලටොක්සින් ගැන අපි පහුගිය දිනවලදී කතා බහ කරා. දිගින් දිගටම පුවත්පත් සියල්ල කතා කරා. දැන් ඒව නැද්ද? දැන් ඒව සිද්ධ වෙන්නේ නැද්ද? මේ පිළිබඳව තමයි අපිට අහන්න තියෙන්නේ. අන්න විමල් වීරවංශ අමාත්‍යවරයා අති විශාල හොඳ වැඩක් කරන්න කටයුතු කරලා තියෙනවා. BCC ආයතනයත් අනිත් ආයතනත් එකතු වෙලා කොහොමද වාසවිස නැති පොල් තෙල් ජනතාවට දෙන්නේ? හරි, අපි බ්‍රේක් එකට යන ගමන් නිකන් බලාගෙන යනවා. මේ කණ්ඩායමේ තරඟ 50කට වැඩිය ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ අල්ප ප්‍රමාණයක් ඉන්නේ. හැබැයි මේ අත්දැකීම් හොඳයි. අපේ කණ්ඩායමේ තරඟ 50ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ඉන්නේ 2 දෙනෙක් විතරයි. කණ්ඩායමේ වටපිටාව සහ තත්ත්වය හොඳ නම් ඕනම නවක ක්‍රීඩකයෙකුට කණ්ඩායමට එන්න හැකියාවක් තියෙනවා. දැන් අපි අලුත් කොල්ලෝ සෙට් එකක් දාලා වැඩේ කරගෙන යනවා. හොඳයි. හොඳ අත්දැකීම් ටිකක් ගන්න පුළුවන්. අත්දැකීම් ටික ලැබුවෙන් පස්සේ අපි ලෝකේ අවධානය දිනා ගන්න සහ අංක එකේ කණ්ඩායම බවට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ලංකා ක්‍රිකට් නායකයා දෙනවා. ඒ බලාපොරොත්තු එකම එකක් තියෙනවා. දැන් ගෑස් වලට ගැටලුවක් තිබ්බනේ. ලංකාවේ ගෑස් නැහැ කියලා ඊට පස්සේ ලාෆ් සමාගම ගෑස් වලට හොඳ මිලක් දෙන්න ඕන කියලා ගෑස් කහපාට ගෑස් හොයාගන්නවත් තිබුණේ නැහැ. අද ඔවුන් කියලා තියෙනවා තවත් රුපියල් 291කින් ගෑස් උස්සන්න අවසර දෙන්න කියලා. එහෙම කිව්වම අර ගෙදර වැලේ තියෙන එක මතක් වෙනවා ඈ. තවත් රුපියල් 291කින් ගෑස් උස්සන්න අවසර දෙන්න. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක්බුක් පොකට් කාටුනෙන් ආරම්භ කරන්න දෙවෙනි පොත්පත. කොරෝනා මර්ධන කමිටුවෙන් වෛද්‍ය විජය වික්‍රම මහත්තයා ඉල්ලාස් වෙලාලු බං. ආනන්ද විජය වික්‍රම මහත්මයාගේ ඉල්ලාස් වීම සම්බන්ධයෙන් කියන්නේ ඔව් තීරණ වෙනස් කරන කොරෝනාවටත් වඩා භයානක වෛරස් වර්ගයක් හින්දාලු. අංජනගේ කාටූන් එක තෝරගන්නේ අද දිනමින පුවත්පතෙන්. බලපං අපි පුංචි කාලේ අකීකරු දඩබ්බර වුණේ ශිෂ්‍යයෝ. දැන් ඒකට ගුරුවරු. අකීකරු දඩබ්බර ගුරුවරු. චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. ෆයිසර් එන්නත 30ට අඩු හම්බන්තොට තරුණ තරුණයන්ට දෙන්න කියලා ඒවා දෙන්න රටවල් කියලා එවලලු. ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත කියන්නේ යහපාලන කාලේ වුණා නම් ඕකේ ගහලෙවලක් තියෙන්නේ පොළොන්නරුව කියලා කියයි. පොළොන්නරුවේ කතාවක්ම තමයි අංජන ඉන්ද්‍රජිත් මේ අඳින්නේ කාටූන් එකට. පිටි සීනි පරිප්පු රතු කැකුළු සම්බනාඩු ලූණු මේවා තියාගෙන මේ බැලූ බැල්මට ඉන්නේ මුදලාලි කෙනෙක්ද? ඔව්, මුදලාලි මහත්තයෙක්. කඳබඩ එහෙම තියෙන විදිහට මුදලාලි මහත්තයෙක්. හැබැයි එක අතක පිස්තෝලේ අනික් අතින් පාතාලේ. මේ බැලුවහම කවුද කියලා තේරෙනවා. දිනමින පුවත්පතේ කාටුනයක් අනුර තේනුවරගේ. අනුර තේනුවර අපි ළඟදී අනුර ගැන ගොඩක් කතා බහ කරන්න ගත්ත අනුරගේ අමුතු විදිහේ වෙනස් විදිහේ කාටුන් සම්බන්ධයෙන්. අද අනුරගේ කාටුනය මහින්දන් මහත්තයා කොහෙද මේ හදිසියේ පෙන්ෂන් එක ගන්න ලංකාවට යනවා බං. සිංගප්පූරුවේ ඉඳලා ඔන්න ලංකාවට එනවා පෙන්ෂන් එක අරගෙන යන්න. හිටපු කවුද? මහ බැංකුව අධිපතිතුමා. මං කියනදී බැඳුම් කරේ. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනේ ඊළඟට තෝරගන්නවා. හසන්ත විජේනායකගේ අද සහ හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරලලු. උකස් මධ්‍යස්ථාන විවෘත කරන්නේ කවද්ද සර්? MD වීරරත්නගේ මරිසිපාල කාටුනය බදු සහන දීලා තියෙන්නේ වංචනිකයන්ලලු. හරි ඉතින් අපිට දෙන්නේ බදු සහන වංචනයට තමයි සහන දෙන්න ඕන. රංචගොඩ ළමයිගේ කවි දෙක අරුණ පුවත්පතෙන් තෝරගන්නේ. මිරිස් අල ලූණු ආනයනය කිරුම නවත්වන්නට එළඹෙන තෙවසර තුලදී සැලසුම් සැකසෙන බව පුවතකින් කියයි හොඳ කලදසාවක ලකුණුද ගොවීනට. තම තම ගෙවතුවල ඇති හැම තැනකත් වගා කරන්නට ජනයා යොමු කරමින් කෘෂිකර්මයෙන් ඉහළට ගිය රටකි එදා වනසා දැමුවේ පෙන්වා ඇට ඇට එදා වනසා දැමුවේ පෙන්වා අටක් ඇට. එතනත් ඇලපිල්ලක් වැඩිලා තියෙනවා. දවසේ පද 4 විදුරා බේනායකගේ පද 4 කියලා වැඩි අවසන් කරන සූදානම්. කුමටද තනතුරක සිට රටම අකමැති ඉල්ලා අස්වෙන්න යයි ජපන් අගමැති. රට අකමැති වුණත් අපේ අයට කම් නැති එක මන්ත්‍රී අසුනටත් තවම පොරකති. එක මන්ත්‍රී අසුනටත් තවම පොරකති. දවසේ පද 4 විදුරා බේනායකගේ
අපි ගිහිල්ලා එන්නම් ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න ඕන. මුවාවරණ පළඳින්න හැකි හැම වෙලාවකම උණු වතුර බොන්න කියලා. ගිල්ලන.